එහෙනම් ඊ නවත්තපු තැනින් පටන් ගන්න. ඒ කොස්ටිං වල දෙවෙනි කොටස මාජිනල් කොස්ටිං ඊයේ කරා. අද කරන්නේ ඇබ්සෝර්පෂන් කොස්ටිං. කොස්ටිං වර්ග දෙකයි. එකක් මාජිනල් කොස්ටිං අනිත් එක ඇබ්සෝර්පෂන් කොස්ටිං. මේකේ තියෙන ඩිරෙක්ට් කොස්ට්. මෙහෙම කියන්න පුළුවන් මේකේ variable cost තියෙනවා. මේකේ මේ දෙකම ඕනේ. අපි marginal costing වලට use කරන්නේ variable cost එක. fixed cost ගැන කතා කරන්නේ නැහැ. එතකොට absorption costing වලදී අපිට variable cost එකයි fixed cost එකයි දෙකම ඕනේ. මේ පාඩමේදී කතා කරන්නේ production cost ගැන විතරයි. non production costing absorb කරන එක ගැන කතා කරන්නේ. එතකොට අපිට variable cost එක මෙහෙම ලියන්න පුළුවන්. variable cost එක කියන්නේ production cost එක. මේකෙත් production cost තියෙනවා. මේකෙදි අපි ගන්න production cost එක. production cost එකේ කොටස් දෙකක් තියෙනවා. variable cost එකයි fixed cost එකයි. මේකට එන්නේ direct labor දාන direct material දාන direct expense. ඒ කියන්නේ prime cost. fixed cost වර්ග දෙකයි. එතන අපි ගන්න production overhead එක. මේක තමයි variable cost එක. මේක තමයි fixed cost එක. එතකොට variable cost කියන්නේ එතකොට අපිට මේක කෙලින්ම අපි marginal cost එකේදී කතා කරේ variable cost. ඒ කියන්නේ අපිට මොකක් හරි item එකක් ගත්තම අපිට කෙලින්ම කියන්න පුළුවන් ඒ item එක හදන්න යන වියදම. directly අපිට assign කරන්න පුළුවන් cost එක. ඒක තමයි variable cost කියන්නේ. හැබැයි fixed cost කියලා ගත්තම අපිට කෙලින්ම item එකකට assign කරන්න බෑ. අපි ඒක කරන්නේ absorption cost වලදී. අපි ඒක production overhead එක අපි මේකට absorb කරනවා. absorb කරනවා කියලා කියන්නේ. දැන් එක ෆැක්ටරි එකක් ගත්තම එක item එකක් නෙවෙයි හදන්නේ. item කීපයක් හදනවා. તો item කීපයක් ගත්තම ඒක එකනකට variable cost එක වෙනස්. හැබැයි direct cost එක එන්නේ item එක අනුවනේ. දැන් අපි ගත්තම ෆැක්ටරි කරන්ට් බිල. එතකොට ඒක ෆැක්ටරි නම් පොදු. ඒත් අපි තීරණය කරන්න ඕන ප්‍රොඩක්ට් A එකට කොච්චර මේකෙන් දානවද? B එකට කොච්චර මේකෙන් දානවද? C එකට කොච්චර මේකෙන් දානවද? මේ කරන්ට් බිල. ඒක ප්‍රොඩක්ට් එකට වෙනනම් බෙදන්න. ඒ බෙදන්න මොකක් හරි තියෙන්න ඕන නිර්ණායකයක්. අපිට ගන්න පුළුවන් machine hours. A කියන ප්‍රොඩක්ට් එකක් බිල් කරන කොච්චර machine hours ගාණක් ඕන? B කියන ප්‍රොඩක්ට් එකක් බිල් කරන කොච්චර machine hours ගාණක් ඕන? ඒ වගේ මොකක් හරි නිර්ණායකයක් use කරගෙන අපි මෙන්න මේ cost එක assign කරනවා කෑලි වලට කඩලා මෙන්න මේ direct cost එක. ඊට පස්සේ අන්තිමට ගන්නවා මේකේ total cost එක. මෙන්න මේ absorption costing වලදී අපි කරන්නේ මෙන්න මේ පියවර. marginal cost ගැන ඊයේ කතා කරා. එතකොට absorption costing වල ක්‍රම දෙකක් තියෙනවා. මේක traditional method එක. fixed cost එක ගත්තා. fixed cost එක fixed production cost. fixed non production cost ගැන අපේ slide වල නැහැ. ඒ කියන්නේ syllabus එකේ නැහැ. එතකොට මේකෙන් එන්නේ total production cost එක.
per unit cost per unit මේක එකතු වුණා. ඊට පස්සේ non production cost එකත් අරගෙන අපිට අන්තිමට net profit එක හොයන්න පුළුවන්. දැන් අපිට marginal costing වලින් කවදාවත් gross profit එකක් හොයන්න බෑනේ. marginal costing වලින් කියන්නේ contribution. sales වලින් cost of මේ sales වලින් variable cost අඩු කරාම contribution එනවා. ඒකෙන් fixed cost අඩු කරාම net profit. මේකෙන්නේ sales වලින් cost of sales අඩු කරනවා. අපි අර profit and loss statement එකේ cost of item කියලා ගන්න වෙන්නේ මේක. එකෙන් අඩු කරාමනේ gross profit එක. එකෙන් අඩු කරනවා other expenses. ඒ කියන්නේ non production overhead. ඒක අඩු කරාම net profit එනවා. අපි මේ පාඩමේදී non production cost assign කරන්න යන්නේ නැහැ item වලට. ඉස්සර ඒවා syllabus එකේ තිබිලා තියෙනවා. දැන් නම් නැද්ද කොහෙද? 2017 ගානේ ඒ විදි එකක් මම ඒක හදන්නේ නැහැ ඒක නිසා. 2017 එක හදන්න එපා. ඒක හදන්න බෑ මේ knowledge එකේ. ඒකට අවශ්‍ය කරන දැනුම ස්ලයිඩ් වල නැහැ. ඒ කාලේ ඉතින් වෙන කෙනෙක් හිටියේ සමහරවිට සිලබස් එක වෙනස් වෙන්නේ නැති. ඒක තමයි ට්‍රැඩිෂනල් costing. පස්සේ තියෙනවා ABC activity based costing. ඒත් මේකම තමයි. දැන් production overhead එක ගත්තම cost center එකක් කියන්නේ මොකක්ද කියලා. cost center එකක්. cost center එකක් කියන්නේ මොකක් හරි factory එක අපිට පැහැදිලිව බෙදා වෙන් කරලා දක්වන්න පුළුවන්. අපි හිතමු ආයතන මහ ඩිපාර්ට්මන්ට් එකක් කියලා. මොකක් හරි cost එකක් generate කරන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා cost center එක. ඒක ඩිපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක factory view අනුව තමයි තියෙන්නේ. cost center එකක් තියෙනවා. ඒතර cost centers වර්ග දෙකයි. production cost centers, service cost centers. අපි මේකේදී කතා කරන්නේ production cost centers ගැන. service cost centers ගැන මෙතන කතා කරන්නේ නැහැ. මොකද මේකෙන් එන්නේ non production overhead එක. මේකෙන් එන්නේ production overhead එක. මේක අපි ගෙලින්ම මේක absorb කරන්න යන්නේ නැහැ. එතකොට production cost centers වලින් දැන් අපි මේක ගත්තේ කෙලින්ම fixed cost එක gediya පිටින් අරගෙන එක assign කරා. production cost centers එකක් නෙවෙයිනේ තියෙන්නේ. එක එක ඒවා තියෙනවා. අපි නම් department කියලා. cutting department එකක් තියෙනවා, packing department එකක් තියෙනවා, testing department එකක්. මොන හරි department තියෙනවා. එක එක department එක මොකක් හරි product එකක් හදන්න එක එක department use වෙන එක එක department වල මොකද්ද කියන්නේ එක එක department වල සහයෝගය වෙනස්නේ. කියන්නේ සමහර එක product එකකට AB විතරක් ඕන වෙන්න පුළුවන්. C නැති වෙන්න පුළුවන්. test ඕන නැතුව ඇති. cutting and packing විතරයි. නැත්තම් එක product එකක් තියෙන පුළුවන් cutting ඕනේ නැහැ packing and testing විතරයි. එතකොට අපිට මේක total එකක් විදිහට අරගෙන අපි cost වලට බෙදුවොත් ඒක අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට කියනවා activity based costing. එක එක cost center එක වෙන වෙනම එක එක cost center එකේ cost වෙන වෙනම තමයි assign කරන්නේ එක එක product එක. මේකේ හොඳම ක්‍රමය තමයි මේ ස්ලයිඩ් එකේම දීලා තියෙනවා මේ ගාන හදන්න ඕන පිළිවෙල. ඒ විදිහට කියන ලේසි. මේකේ ඕනේ නේ එකට ටර්ම් එකයි තියෙන්නේ. OAR කවුරුහරි පළවෙනි දවසේ ආව නම් මම පළවෙනි දවසෙත් මේ ටික කරා. ඒක හරියට පැහැදිලි දෙයක් නිසා තමයි ආයි කරන්නේ. cost center overhead එක. පස්සේ මෙතන එන්නේ එක්ක direct labor hours එහෙම නැත්නම් machine hours.
ඒක තමයි OAR කියන්නේ. direct labor hours තමයි හොඳම machine hours වලින් ගන්නත් පුළුවන්. මේක දීලා නැති අවස්ථාවේදී මේකෙන් ගන්න. તો මුලින්ම අපි traditional method එක බලමු. ඒකේ තියෙනවා step 5ක්. මුලින්ම direct cost එක හොයාගන්න. ඒක තමයි පළවෙනි step එක. මේ traditional costing මුලින්ම total direct cost හොයා ගන්නවා. එක එක item එක. direct cost වර්ග දෙකක් තියෙනවා. direct labor, direct material. ඔය දෙක මුලින්ම total එක හොයා ගන්න. ඊපස්සේ දෙවෙනි පියවර මේක එක එක cost වලට assign කරන්න ඕන. අපි මේ ගන්න total එක. ඊට පස්සේ මේක assign කරන්න ඕන and per unit. මේක මෙහෙම තියාගෙන අපි ගාණක් හදමු. එතකොට තේරෙයි. තමයි දෙවෙනි පියවර. මුලින්ම total එක හෙව්වා. ඊට පස්සේ per unit ගාණ හෙව්වා. ඊට පස්සේ හොයන්න පුළුවන් total direct cost per unit. total direct cost per unit කියන්නේ මේ දෙක එකතු. unit ධන per unit. මේකට තමයි prime cost කියන්නේ. ඒක හෙව්වා. දැන් direct cost හොයලා ඉවරයි. ඊළඟට indirect cost. fixed cost කියන්නේ indirect cost එකම තමයි. ඊළඟට find total indirect labor cost as percentage to total labor hours. percentage to total direct labor. ඒ කියන්නේ OAR එක. මේක. indirect labor cost එකේ total එක අරගෙන ඒක බෙදනවා total direct labor hours ගන්න. ඒක තමයි හතරවෙනි පියවර. ඊට පස්සේ find indirect cost per unit. මේක මෙහෙම ලියන්න වෙලා තියෙන්නේ මොකද මෙතඩ් දෙකක් තියෙන නිසා තමයි මම මේ පියවරවල ටික ලිව්වේ. නැත්තම් මේ ක්‍රම දෙක පැටලෙන එක වළක්ව ගන්න ඕන නිසා මම මේක පියවරවල ටික ලිව්වා. මම හිතන්නේ මට කෙලින්ම පාස් පේපර් ගන්නකට යන්න පුළුවන්. මේක 2016
හතරවෙනි ගාන. මෙතඩ් දෙක වෙනස් වෙන්නේ මෙතන ඉඳලා. මේකේ තියෙන්නේ total indirect cost එක. ABC කිව්වම cost centers වලට වෙන වෙනම ගන්න. ඒක එතෙන්ට ආවම පැහැදිලි කරන්න. දෙදස් 17 ගාන හදන්න එපා. ඒක හදන්න බෑ. ඒක out of syllabus. එතන තියෙනවා variable cost එක. පස්සේ selling price, fixed cost. ඒකෙන් කියනවා 3000ක් fixed production cost කියලා. පස්සේ sales production. opening stock එක වැඩක් වෙන්නේ නැහැ. දීලා දිනවා 8යි 12යි මේක මේ ඔක්කොම සමානයි. sales විතරයි වෙනස් වෙන්නේ. මේකත් දෙනවා opening stock එක. opening stock 0යි. quarter 1 එක පටන් ගන්න. එකක් දීමුකෝ. දැන් මෙතනට මේකෙන් අපි කම්පැනි පටන් ගන්නකොට ස්ටොක් එක 0යි. මෙතන 600ක් ඉතුරු වෙනවා. ඒ 600යි මේ 3000 තමයි විකුණලා තියෙන්නේ. ඒක හරි. ඊළඟට කරන්න තියෙන්නේ මේක අහන්නේ profit of each period. profit එක හොයන්න ඕන. මෙතන fixed cost එකක් තියෙනවා. මෙතන එක යුනිට් එකයි. එතකොට මේක ලේසි ගන්න. යුනිට් එකයි තියෙන්නේ. යුනිට් වර්ග දෙකක් තියෙනවා නම් මේක ඇත්තට මෙතන ඇබ්සෝබ් කරන්න ලේසි. එතකොට මෙන්න මේ fixed cost 4000 production එක 3000යි. මෙන්න මේ 4000 assign කරන්න ඕනේ මෙන්න මේ යුනිට් 3000ට. හැබැයි අපි මේ costing වලදී කතා කරන්නේ production cost ගැන විතරයි. එතකොට මේ 4000න් 3000ක් production cost 1000ක් non production cost. එතකොට මෙන්න මේ 3000 තමයි යුනිට් එකට assign කරන්නේ. දැන් මෙහෙම production cost එකක් ඇතුළු වුණා නම් ගාණ දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ absorption වලද මෙන්න මෙතනදි පාවිච්චි කරන්නේ total indirect cost කියන්නේ මෙන්න මේ 3000. මේකේ පළවෙනි පියවර කරන්න දෙයක් නැහැ. direct labor මෙතෙන්ට යනකම් දීලා තියෙනවා. මේ තියෙන්නේ variable cost එක කියන්නේ total direct cost එක. ඒක තමයි දීලා තියෙන්නේ. selling price එක දාන්න. ඊට පස්සේ අපි හොයන්න ඕන fixed cost per unit. production එක 3000යි. fixed production cost එක ඒ 3000යි. එතකොට production overhead එක වෙන්නේ එකයි. දෙකේ වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඉලක්කම් ටික දාත්තා. ඊළඟට මේකට ගහන්න ඕන statement එකක්. statement of profit and loss එකක් ගහන්න වෙනවා. මොකද අහලා තියෙන්නේ profit එක. මොකද්ද? මේක ඉතින් fixed cost එක 3000යි. ඔක්කොම unit 3000යි අදලා තියෙන්නේ. production එකට තමයි දාන්නේ. ඊපස්සේ මේක වෙන වෙනම හදමු. විකුණලා තියෙන 2400ක්. එතකොට sales මෙතනින් හරිය තමයි ගාන හදන්නේ. 12 ගානේ 2400. විකුණලා තියෙනවා. මේකෙන් අඩු වෙන්න ඕන cost of sales. COS කියන්නේ cost of sales. අඩු කිරීම යුනිට් එක cost එක 8.9යි.
හැමතිස්සෙම විකුණපු යුනිට් ගානේ කොස්ට් එක විතරයි අඩු කරන්නේ. දැන් 3000ක් හැදුවා කියලා මෙතන 3000ම අඩු කරන්නේ. ඒක බිස්නස් වල concept එකක්. හැමතිස්සෙම කොස්ට් එක විදිහට ගන්න. සේල්ස් කොස්ට් එක විදිහට ගන්න විකුණපු යුනිට් වල කොස්ට් එක. එතකොට cost of sales වලින් sales වලින් cost of sales එකට ගන්න මෙතන එන්නේ gross profit එක. කියන්නේ 3 වරක් 2400. 9000 ගානනේ. ඊට පස්සේ තව තියෙනවා ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. මයිනස් ෆික්ස් කොස්ට්. මම හිතන්නේ මේ කැමරා එකට අහුවෙන්නේ නැහැ. නේ අහුවෙන්නේ නැතුව සමහරට කරන්න දෙයක් නැහැ. එතන gross profit එක ලිව්වා. උගර 2400 සුළු කරන්න හැමයි. ඊට පස්සේ ෆික්ස් කොස්ට් එක කියන්නේ මේ ඉතුරු 1000. මෙතන එනවා net profit එක. මේකත් මේ විදිහම තමයි. මේක වෙනස් වෙන්නේ මේ දෙක. sales තියෙන්නේ 12 වැඩි කිරීම 3600යි. cost of sales 9 වැඩි කිරීම 3600යි. gross profit එක එනවා 3 වැඩි කිරීම 3600යි. fixed cost එක 1000යි. ඊපස්සේ net profit එක. ඒ තමයි traditional method එකට හදන්නේ මේ විදිහට. ඊට අමතරව ස්ලයිඩ් වල ගණන් දෙකක් තියෙනවා. 18 ගාන තියෙනවා. 17 එක හදන්න එපා. ඔව් මේක එකයි තියෙන්නේ. එහෙම වෙනවනම් හොඳයි. ඉතින් ඉද්දන්න. මේක මකන්න. ඊට පස්සේ මම ස්ලයිඩ් එකේ තියෙන ගානක් ලියන්න. මේ ගාන ස්ලයිඩ් එකේ දෙවිදිහටම හදලා තියෙනවා. මේකේ යුනිට් දෙකක් තියෙනවා. යුනිට් ප්‍රයිස් එක දීලා තියෙනවා. ඊට පස්සේ ඩිරෙක්ට් ලේබර් කොස්ට් එක. ඩිරෙක්ට් මැටීරියල්. මේ ලියන්නේ පේනවද? ස්ලයිඩ් එකේ තියෙනවා. accounting for overheads කියන presentation එකේ 13 වෙනි පිටුව. මේක ටෝටල් කොස්ට් එක දීලා තියෙනවා. එතකොට ප්‍රොඩක්ට් දෙකට වෙනම හොයන්න ඕන. ඊට අමතරව ඉන්ඩිරෙක්ට් කොස්ට් දීලා තියෙනවා. මම ට්‍රැඩිෂනල් මෙතඩ් එකට හදන නිසා මේකේ දීලා තියෙනවා වෙන වෙනම කොස්ට් සෙන්ටර් එකට කොස්ට් එක. මම ටෝටල් එක විතරක් ගන්න. මොකද මේක හදන්නේ ට්‍රැඩිෂනල් මෙතඩ් එකට. ඉන්ඩිරෙක්ට් කොස්ට් ඉන්ඩිරෙක්ට් කොස්ට් එක කියන්නේ ප්‍රොඩක්ට් එකකට නෙවෙයි. ප්‍රොඩක්ට් ස්පෙસિෆික් එකක් නෙවෙයි. එතකොට මේක වෙන වෙයි. මොකද
මං කිව්වනේ මේ ක්වාටර් එකෙන් මේකේ 3000ක් හදනවා 2400 විකුණන්නේ. ඒකට ඉතුරු 600 මේ ප්‍රොඩක්ෂන් කියන්නේ මේ ක්වාටර් එකේ හදපු ගානනේ. එතකොට ස්ටොක් එකේ තව 600ක් තියෙනවා. මෙතන මේ ඉතුරු 600 ඒක ස්ටොක් එකේ ඉන්වෙන්ටරි. මේ ක්වාටර්ස් දෙකක් නේ තියෙන්නේ. මේකේ ඉතුරු ටික මේකේ තියෙනවා. දැන් අපි මේ ක්වාටර්ස් දෙකේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක වෙනස් වුණා නම් ඒ කියන්නේ මේ කොස්ට් මේ දෙක අතර වෙනස් වුණා නම් මේ කෙලින්ම 3600 වැඩි කිරීම කියලා දාන්න බෑ. මොකද පරණ ස්ටොක් එක හදන්න ගිහපු විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඔව් එතකොට 600ට පරණ කොස්ට් එක දාලා දැන් 3000ට එහෙම දාන්න. මං හිතන්නේ එහෙම මහවි කියලා. කියන්න බෑද? මේක ඩිරෙක්ට් මෙතඩ් එකට හදන්නේ මුලින්ම per unit හොයන්න ඕනනේ. යුනිට් ගාන දීලා තියෙනවා. මම per unit හදාගෙන යන්නම්. දෙකටම AB direct labor 450යි යුනිට් 900ට 0.5යි. මේකත් 0.5යි. per unit ලියන්නේ. පළවෙනි ස්ටෙප් එක ඕනේ මොකද total හොයලා තියෙන්නේ. total direct cost හොයලා තියෙන්නේ. ඊට පස්සේ per unit හොයන්න තියෙන්නේ. direct material මේක බෙදුවම කීය දෙන්නේ? අපිට කැල්ල ගන්න තු සුළු කරන්න බෑ. .75 මේක 0.5 එතන එන්නේ prime cost කියලා කියන්න පුළුවන්. prime cost 1.25 1.0 prime cost එක හෙව්වා. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා overhead absorption rate එක. මොකද දැන් direct cost එක ඉවරයි. indirect cost තනි එකක් තියෙනවා. ඒක බෙදන්න ඕන මේ product දෙකට වෙන වෙනම. අපිට හැමදෙස්සම කියලා තියෙන මුලින්ම direct labor තියෙනවා direct machine තියෙනවා. මේ දෙකම තියෙනවා නම් අපි direct labor තමයි ගන්න. ඒගොල්ලෝ specify කරලා නැත්තම් මේ දෙකම තියෙන ලාක මේක තමයි priority වෙන්නේ. එතකොට මේකේ OAR එක වෙන්නේ මේක බෙදනවා මේ දෙක එකතු වෙයි. ඒ කියන්නේ total indirect cost එක බෙදීම total direct labor. ඒක cost එකක් විදිහට දීලා තියෙන්න පුළුවන්. නැත්නම් hours ගාණක් වෙන්නත් පුළුවන්. කොහොම ගත්තත් එකයි. දැන් මෙතන නම් cost එක තියෙනවා. සමහර වෙලට ගාණ දෙන්න පුළුවන් product එකක් හදන්න යන labor hours ගාණ. එතකොට total direct labor hours. ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද කොහොමද අපි මේක බෙදන්නේ අනුපාතයකටනේ. එතකොට hours තිබ්බත් cost තිබ්බත් කැපිලා යනවා. මොකද ratio එකක් එන්නේ. මේක තමයි OAR එක. මේක බෙදුවේ total direct labor hours නේ direct labor cost. ඒ දෙකෙන් මොකක් හරි. දෙක මේකයි. මේක තමයි OAR එක. දැන් මේ හොයන්නේ indirect cost. OAR එක දන්නෝ indirect cost හොයන්නේ අපි OAR එකෙන් වැඩි ගන්නවා මේක OAR නෙවෙයිනේ ඒකට OAR කියන්න බෑනේ පුළුවන්ද පුළුවන් අවුලන්න 948 මේකෙන් වැඩි කරාම හරි මේකෙන් වැඩි කරනවා
ඩිරෙක්ට් ලේබර් අවර්ස් ගන්න. අපි බෙදුවේ ඩිරෙක්ට් ලේබර් වලින් නම් වැඩි කර අපි ටෝටල් එකෙන් බෙදලා එක එකෙන් වැඩි කරනවා. වැඩි කිරීම මේ ඉන්නේ per unit නෙමෙයි ටෝටල් එක. අන්තිමට කොහොම හරි මේ ඉන්ඩිරෙක්ට් කොස්ට් එක A සහ B අතර සාධාරණ විදිහකට බෙදෙන්න. ඒක තමයි අපේ අවසාන ප්‍රතිඵල. මම මේ මිස් හද විදිහටම කරන්නේ. A ස්ටෙප්ස්මයි. එතකොට ලකුණු දෙනවෙත් ඒ විදිහටනේ. ඒවම හැම ලියන්න. මේකෙන් ඊට පස්සේ per unit හොයන්න පුළුවන්. per unit හොයන්න unit ගානෙන් වැඩි බෙදන්න. නැත්තම් මේක කෙලින්ම per unit හොයන්නත් පුළුවන්. මොකද අපිට මේක ඒකකයේ බැලුවොත් එහෙම මේකේ තියෙන්නේ per labor hour. ඒ තියෙන්නේ labor hour එකකට මෙච්චරයි. labor hour එකකට මෙච්චර නම් එහෙම යන්නේ නැතුව අපි දන්නවා මේක හදන්න යන්නේ labor hours මෙච්චරයි. 0.5. මේක හදන්න labor hours යන්නේ ඒත් එච්චරයි. මේ එන්නේ කෙලින්ම indirect cost per unit. ඒක තේරුණාද? අපි මේ හෙව්වේ labor hour එකකට යන වියදම. දැන් අපිට ඕන මේක A සහ B අතර බෙදන්න මොකක් හරි ක්‍රමයක්. අපි මේක බෙදන්න හදන labor hours තමයි බේසිස් එක. මේ labor hours කියන පදනම යටතේ මේක බෙදන්න හදන. එතකොට අපි කියනවා එක labor hour එකකට මෙච්චර වියදමක් ගිහින් තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා එක එක ප්‍රොඩක්ට් එක හදන්න යන පැය ගන්න. ලේබර් පැය. කියන්නේ කම්කරු පැය හරි මොකක් හරි වෙන සිංහලේ. එතකොට මේකට යන්නේ මෙච්චරයි. මේකට යන්නේ මෙච්චරයි. එතකොට මේ දෙකටම එකම උත්තරේ නේ. මේ දෙන්නේ per unit. ආසන්න වශයෙන් 47. ඔක තමයි indirect cost එක. දැන් අපි දන්නවා total cost එක. selling price දීලා තියෙනවා. total cost එක දන්නවා. අපිට පුළුවන් gross profit එක හොයන්න. මේ ගන්නේ හැමතිස්සෙම net profit එක ගන්න නෙවෙයි gross profit එකක් තමයි. මොකද අපි ගන්නෙ මේ production cost විතරයිනේ. එතකොට මෙතන එන්නේ දල ලාභයක්. සුද්ධ ලාභෙ එන්නේ නැහැ. සුද්ධ ලාභෙ එන්න නම් අඩු කරන්න. ඊළඟට අපි යනවා ABC method එකට. ABC කියන්නේ activity based costing. මේක අපිට හමු වෙනවා ඇක්ටිවිටීස් කියලා જાතිය. ඇක්ටිවිටි එකක් කියන්නේ මම අර වගේ කොස්ට් සෙන්ටර් එක. ඒක ඩිපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඩිපාර්ට්මන්ට් එකේ මොකක් හරි එක ප්‍රොසෙස් එකක් වෙන්න පුළුවන්. කොහොම හරි අපිට වෙන් කරලා දක්වන්න පුළුවන් කොස්ට් එකක් තියෙනවා නම් ඒක ඇක්ටිවිටි එක. බෙදන්න බැරුව. ඒ කියන්නේ වෙන වෙනම අයිටම් වලට බෙදන්න බැරි ඉන්ඩිරෙක්ට් කොස්ට් එකක් නම් ඒක ඇක්ටිවිටි එකක් කියලා ගන්න. ඊට පස්සේ දිනවා හැම ඇක්ටිවිටි එකකටම තියෙන කොස්ට් ඩ්‍රයිවර් එකක්. ඇක්ටිවිටි එකකට කොස්ට් ඩ්‍රයිවර් එකක් තියෙනවා. අපිට ඇක්ටිවිටි එකක් අපිට යුනිට් ගාණෙන් අපිට බෙදන්න බැරි වුණාට
අපිට ඇක්ටිවිටි එකක් බෙදන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒ බෙදන්න පුළුවන් සාධාරණ ක්‍රමයකට තමයි අපි කියන්නේ කොස්ට් ඩ්‍රයිව් එකක් කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොකක් හරි කටින් ඩිපාර්ට්මන්ට් එක නම් number of machine hours. ඒ වගේ. නැත්තම් number of labor hours. නම් මොකක් හරි ඒක ඒගොල්ලෝ දෙනවා ඇක්ටිවිටීස් ටික වෙනම දෙනවා. කොස්ට් ඩ්‍රයිවර්ස් ටික වෙනම දෙනවා. අපි දැනගන්න ඕනේ මේ දෙක එකිනෙකට ගලප ගන්න. සමහර ලාවට ඇක්ටිවිටි කියන නම කොස්ට් ඩ්‍රයිව් එකේ තියෙනවා. එහෙමත් පුළුවන්. දැන් මම උදාහරණ ටිකක් දෙන්නම්. එකක් රෙන්ට් එක. රෙන්ට් එක බෙදන්නේ සාමාන්‍යයෙන් ෆ්ලෝ ඒරියා එකයි. අපි ඩිපාර්ට්මන්ට් එකක් ගත්තොත් ඒ ඩිපාර්ට්මන්ට් එකේ ෆ්ලෝ ඒරියා එක දීලා තියෙනවා නම් ඒක අනුව රෙන්ට් එක බෙදන්න පුළුවන්. රෙන්ට් එක, ඉලෙක්ට්‍රිසිටි එක. ඒකත් බෙදන්නේ සාමාන්‍යයෙන් ෆ්ලෝ ඒරියා එකයි. ඒක ඩිෆෝල්ට් කොස්ට් ඩ්‍රයිව් එක. එහෙම නැත්නම් අර මොකක් හරි මැෂින් ඩිපාර්ට්මන්ට් එකක් නම් මැෂින් අවර්ස් එකක් වෙන්න පුළුවන්. කේක. හරියට මතක නැහැ. මේකත් අර වගේ ස්ටෙප් තියෙනවා. පළවෙනි ස්ටෙප් වෙනස් වෙන්නේ නැහැ. මුලින්ම ටෝටල් ඩිරෙක්ට් කොස්ට් වෙන එක. ඊට පස්සේ ඩිරෙක්ට් ලේබර් ඩිරෙක්ට් මැෂින් හොයනවා. ඒකත් එහෙමයි. තුන්වෙනි එක ටෝටල් ඩිරෙක්ට් කොස්ට් එක. මුල ටිකේ වෙනසක් නැහැ. වෙනස එන්නේ ඊළඟට ඉන්ඩිරෙක්ට් කොස්ට් වලට ආවා. අපි මේක සලකන්නේ ඇක්ටිවිටි බේස්ඩ්. අපි ඇක්ටිවිටි වෙන වෙනම සලකනවා. දැන් කලින් ගානේ ඇක්ටිවිටි ගොඩක් තිබ්බා. ඒනවා ඩිරෙක්ට් කොස්ට් මෙතඩ් එකේදී ඇක්ටිවිටි ගොඩක් දීලා තියෙනවා. තිබුණත් ඩිරෙක්ට් කොස්ට් මෙතඩ් කියලා කිව්වොත් අපි ඒක ටෝටල් එක අරගෙන අර වගේ මොකක් හරි ටෝටල් ලේබර් අවර්ස් ගානක් වගේකින් බෙදලා තමයි හදන්නේ. එහෙම කියලා නැත්තම් එහෙම ස්පෙસિෆයි කරලා නැත්තම් වෙනම ඇක්ටිවිටි පේන්න තියෙනවා නම් අපි හදන්න ඕනේ ABC costing method එක. 2018 ගානේ කොටස් දෙකක් තියෙනවා. මුලින්ම ඩිරෙක්ට් මෙතඩ් එකට හදන්න ඕනේ. ඊට පස්සේ ABC මෙතඩ් එකට හදන්න ඕනේ. ළඟට හතරවෙනි පියවර තමයි identify indirect activity pools. ඒ කියන්නේ මුලින්ම activity හොයා ගන්න ඕන. cost drivers හොයා ගන්න ඕන. unit cost හොයා ගන්න. තමයි හතරවෙනි පියවර. එතකොට ඒ කියන්නේ දැන් අපි මෙහෙම කියමු. දැන් රෙන්ට් එක දන්නවනම් රෙන්ට් එක දන්නවනම් ටෝටල් ෆ්ලෝ ඒරියා එක දන්නවනම් අපිට මේක ගන්න පුළුවන් මේ රෙන්ට් කියන ඇක්ටිවිටි එකට වෙනම OAR එකක්. ඒක ගන්න. ඒ ඇක්ටිවිටි එක බෙදනවා ඒ ටෝටල් කොස්ට් ඩ්‍රයිව් එකේ. දැන් මෙතන නම් OAR වෙන්නේ මේකෙන් මේක බෙදුවම 3යි. මේ විදිහට එක එක අයිටම් එකට වෙන වෙනම OAR හොයන්න ඕන. ඒක තමයි හතරවෙනි පියවර. පස්වෙනි පියවර තමයි මේ OAR හෙව්වා. ඊට පස්සේ මේ එක එක අයිටම් මේවා යූස් කරාද නැද්ද කියන එක තියෙනවනේ. ඒකට බේස් එකක් ඕන. මේ ඇක්ටිවිටි එක එක අයිටම් එක යූස් කර ප්‍රමාණය. මේවා බෙදන්නේ මේවට නෙවෙයිනේ. මේවා බෙදන්නේ මේ කොස්ට් සෙන්ටර්ස් වලට නේද?
අයිටම් වලට නෙවෙයිනේ cost centers වලට බෙදෙන්නේ මේවා බෙදන්නේ cost centers වල මම හිතන්නේ ගාණක් නැතුව මේක පැහැදිලි කරන්න අමාරුයි මම කලින් ගානම හදන්න. උතර ලේසි. කලින් ගානමයි. උතර මුල ටික වෙනස් වෙන්නේ නැහැ. එතකොට මුල් පියවර ටික එකයිනේ. වෙනස් වෙන්නේ ඔන්න අතන. indirect cost. මේකේ activity වලට වෙනම දීලා තියෙනවා. material purchase machine setup මේවට තමයි activities කියලා කියන්නේ packaging testing maintenance machine maintenance टोटल එක අරක තමයි. ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. ඊට අමතරව දීලා තියෙනවා cost drivers. cost drivers කියන්නේ මේ දෙක අතර A සහ යුනිට් දෙකනේ AB නේ. A සහ B අතර එතනින් ඉවරයි. A සහ B අතර මේක බෙදන්න පුළුවන් ක්‍රම. number of orders number of machine setups මේ විදිහට හදන ගාන නම් අනිවාර්යෙන් මේ ටේබල් දෙකම එනවා අපිට ඇත්තටම මේ ඉලක්කම නෙවෙයි වැදගත් වෙන්නේ අපිට ඕන මේ දෙක අතර අනුපාතය විතරයි ඉතින් ඉහළිව පේන්න තියෙනවනේ පේන්නේ නැත්නම් ස්ලයිඩ් එකේ තියෙනවා යට තියෙන්නේ number of test runs දාහයි දෙදාහයි පස්සේ බැච් ගන්න දෙසීයයි පණහයි මේවට කියන්නේ cost drivers මේ ටික තමයි cost drivers මේ activity ඊට පස්සේ මේ එක එක activity එකට අදාළ වෙන cost driver එක හොයාගන්න ඕන material purchase පිලේසියකින් පටන් ගමු packaging packaging කියන්නේ අනිවාර්යෙන් directly තියෙනවා ඊපස්සේ testing කියන්නේ number of tests එක හරි machine setup කියන්නේ number of machine setups ඒකත් හරි
ඕඩර් ගානක් දීලා තියෙනවා. ඕඩර්ස් සංඛ්‍යාව එක දීලා තියෙනවා. ඊට පස්සේ මැෂින් මේන්ටෙනන්ස් ඒක එන්නේ බැච් වලට. ඒක හරියට හොයාගන්න බැරුණොත් එහෙම මේ ගාන හදන්න බෑ. ඒක හරි අමාරුයි වෙලාවකට. ඉතින් කල්පනා කරලා ගන්න වෙන්නේ. මේ ඒක හොයන්න කෙටි ක්‍රමයක් නැහැ ඉතින්. පොඩක් හිතලා බලන්න ඕන. මේක ඒකට අදාළ වෙන්නේ මොකද්ද? එතකොට ඊට පස්සේ මේ එක එකට වෙන වෙනම OAR එකක් තියෙනවා. ඇක්ටිවිටි එකට කොස්ට් සෙන්ටර් එක හොයාගත්තට පස්සේ ගාන හදන එක අමාරු නෑ. මේක තමයි ටිකක් අමාරු වැඩක් තියෙන්නේ. සමහර ඒවා ටිකක් චැලෙන්ජින්. එතකොට මැටීරියල් පර්චේස් මේක මෙතන මේ ටෝටල් එක මෙතන අපි හොයාගන්න කොස්ට් ඩ්‍රයිවර් එකේ ටෝටල් එක 75 කියන්නේ 100යි. මේක තමයි මේකේ OR එක. ඊට පස්සේ ඊළඟට මැෂින් සෙටප්. මේකේ මේ දෙක එකතුව 250. ඊට පස්සේ පැකේජින් කියන්නේ number of goods packed 1,40,000යි. test runs batch පස්සේ packaging හරි testing 3,00,000යි. ඒක මෙතනව total machine setup ගන්න නෑ testing නේ test runs ගන්න 3,000යි. මේ බෙදුවම ගත් වෙනවා. ගත් හරි. ඊළඟට අන්තිම එක maintenance of machine. ඒකේ cost drive එක වෙන්නේ batch ගන්න 250යි. 287,000 divided by 250. ඒ විදිහට නෝ එක එක ප්‍රොඩක්ට් එකට OAR එක. දැන් මම මේ ටික මකන්නම්. හතරවෙනි පියවර හරි. ඊට පස්සේ අපි මෙන්න මේ A සහ B ට මෙන්න මේ cost එක ආයි බෙදන්න. මම මෙතන ලියනවා A B. අර වැඩි වුණාට පස්සේ මේක ආයි වෙනම ටේබල් එකක්. material purchase අතන අගයක් ආවා. මේක තමයි OAR එක. ඒක වැඩි කරනවා මේකේ අදාළ ගාණ. cost drive එකේ අදාළ ගාණ. මේකේ තියෙන number of orders 75 වැඩි කිරීම අතනින් එන්නේ 18,000යි. එතන එනවා 25 වැඩි කිරීම 18,000යි. එකක්. මම හිතන්නේ ඔක්කොම ලියන්න ඕනේ නැතුව ඇති. තේරෙනවද? මේක අදාළ cost center එක දිහා බැලුවා OAR එකකින් වැඩි කරලා දැම්මා. අන්තිමට එනවා මේ එකතු කරාම මේ A කියන ප්‍රොඩක්ට් එකේ total indirect cost එක. total එකෙන් ඊට පස්සේ අපි දන්නවා unit produce කරපු unit ගන්න. ඒකෙන් හොයනවා total indirect cost per unit. ඒක තමයි අන්තිමට හොයන්නේ. total indirect cost per unit හෙව්වා. ඊට පස්සේ කලින් විදියම තමයි. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් total cost එක. total cost එක sales වලින් total cost එක අඩු කරාම එනවා plus profit එක. ඒ විදිහට තමයි indirect cost වලට ගාන හොයන්නේ. මේ පාඩමේ තියෙන්නේ මෙච්චරයි. ඊළඟට cash flow කරමු.
ප්‍රශ්න තියෙනවා ගන්න. ඊළඟට විභාගයට අහන කරපු නැති අන්තිම පාඩම cash flow statements. මේක නම් ගොඩක් මතක තියාගන්න තමයි තියෙන්නේ. අපි කලින් කර එක ස්ටේට්මන්ට් වර්ග කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ මම කියන්නේ මුලින්ම කෑෂ් ෆ්ලෝ එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ වචනයෙන්ම තේරෙනවා. කෑෂ් කියන්නේ මුදල්. කෑෂ් ෆ්ලෝ ඒ කියන්නේ කම්පැනියෙන් එළියට හෝ ඇතුළට මුදල් ගලා යාමක් තමයි අපි මේක හැමතිස්සෙම දක්වන්නේ. දැන් අපි දැන් කලින් කරා ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට්. ඒ වගේ ඒවාදී අපි දානෝ ණය. අපි debtors payables දැම්ම receivables දැම්ම accrued expenses කියලා දැම්ම. ඒ කියන්නේ ගෙවන්න තියෙන වියදම් ණය. අපි සලකන්නේ අපිට ලැබෙන්න තියෙන දේවල් ගෙවන්න තියෙන දේවල් එකතුව තමයි අපි ස්ටේට්මන්ට් එක හැදුවේ. හැබැයි අපි cash flow statement කියන්නේ ඒ වගේ complex එකක් නෙමෙයි. එතන තියෙනවා කම්පැනි එක. මේක සහ බාහිර පරිසරය අතර මුදල් හුවමාරු වෙන අවස්ථාවක් විතරයි අපි කෑෂ් ෆ්ලෝ එකට දාන්නේ. ඒ කියන්නේ අපි ණයක් ගත්තා නම් ඒ කෑෂ් ෆ්ලෝ එකක් නෙවෙයි. ණයක්නේ. කොයි වෙලාවෙ හරි ණය පියවද්දි තමයි අපි ඒක කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකට දාන්නේ. මේකේ තියෙනවා cash or cash equivalents කියලා. cash විතරක්ම නෙවෙයි cash equivalents. මුදල් හා සමාන දේවල්. මුදල් හා සමාන දේවල් කියන්නේ liquidity එක අඩු දේවල්. වැඩි දේවල්. ඒ කියන්නේ ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ short term කෙටි කාලින කියන්නේ current asset කරන්ට් ලයබිලිටි වගේ දේවල් හැම එකම නෙවෙයි. දැන් ඉන්වෙන්ටරි වගේ එකක් ගත්තොත් මුදල් කරන්නේ නැහනේ. මේකට සාමාන්‍යයෙන් ගන්නෙ කීපයක් දීලා තියෙනවා. ඒවා ඉතින් දැනගන්න ඕන. commercial paper, treasury bills, government bonds. බිල් එකක් කොහොම සාමාන්‍යයෙන් අවුරුද්දට අඩු. ට්‍රෙෂරි බිල් එකක් කියන්නේ අවුරුද්දට අඩු බිල් එකක්. එතකොට ඒකත් සලකන්නේ මේ කෑෂ් ෆ්ලෝ එකක් විදිහට. ඊට පස්සේ කෑෂ් ෆ්ලෝ වර්ග තුනක් තියෙනවා. ඒක අනිවාර්යෙන් පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් වෙනවා. මොකද කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ කෑෂ් ෆ්ලෝ වර්ග තුනේ වෙන වෙනම තමයි දාන්නේ. ඇත්තටම කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකක් කියන්නේ නිකන් ටෙම්ප්ලේට් එකක් තියෙනවා. අපිට ඒක පුරවන්න තියෙන්නේ. ටෙම්ප්ලේට් එක මතක තියෙනවා. ඒ කියන්නේ ගාන එකමයි ඉලක්කම් විතරයි වෙනස්. අපි මතක තියාගන්න ඕනේ ස්ටේට්මන්ට් එකේ ලියන වචන ටික. එතකොට කෑෂ් ෆ්ලෝ වර්ග තුනක් තියෙනවා. operating activities වලින් investing activities, financial activities.
මේ තුන වෙන වෙනම මතක තියාගන්න ඕන. ඔපරේටිං ඇක්ටිවිටීස් කියන්නේ cash from business activities. ඒ කියන්නේ cash from product or services. කෙලින්ම ඒ කියන්නේ අපි හිතමු අපි මේ මොකද්ද sales revenue එක. එහෙම නැත්නම් material purchase කරන්න යන cost එක. අපි මොන හරි raw material මිලදී ගත්තා නම් එහෙම නැත්නම් අපිට sales වලින් හම්බෙන මුදල්. ඒ කියන්නේ ගනුදෙනු අපේ පාරිභෝගිකයත් එක්ක කියන්නේ අපේ product එක සම්බන්ධයෙන් වෙන cash flows මුදල් ගනුදෙනු අයිති වෙන්නේ මෙන්න මේ operating activities කියන එක. ඊට පස්සේ investing activities. तर investing කොහොම සාමාන්‍යයෙන් අපි වෙන කොහේ හරි ආයෝජනය කරන්න යන මුදල්. මේ හැම එකේ වර්ග දෙකක් තියෙනවා. cash receive එකයි cash pay එකයි. ඒ කියන්නේ cash flow කොහොම cash inflow එකක් තියෙනවා. ඒ කියන්නේ මුදල් ඇතුළට ගලා යනවා නැත්නම් cash outflow එක. මුදල් පිටට ගලා යනවා. දැන් එතකොට ඔපරේටිං වල ගත්තම cash inflow එක. අපි මොකක් හරි බඩු ඉක්ුණාම අපිට සල්ලි හම්බ වෙනවා cash inflow එක. නැත්නම් අපි raw material purchase කරන cash outflow එක. එතකොට investing අපි මොන හරි bonds ඉක්ුණනවා. අපි share අපේ bonds හදලා ඒ කියන්නේ company bonds share market එකට release කරනවා. sale of bonds. तर bond එකක් ඉක්ුණාම අපිට සල්ලි හම්බ වෙනවා. cash inflow එක. එහෙම නැත්නම් sale of non current asset. මොකක් හරි ඉඩමක් ඉක්ුණුවා. land එක, equipment, vehicle ඒ වගේ වාහනයක් ඉක්ුණාම සල්ලි හම්බ වෙනවා. ඒ වගේ investing activities. මේකට අයිති වෙන්නේ investment and long term non current asset. Non current asset plus investment. මේ දෙක තමයි මේකට අයිති. මේක අනිත් පැත්තක් තියෙනවා. දැන් sale එක වගේම sale එක තියෙනවා නම් purchase එකක් තියෙනවා. අපි ඉඩම මිලදී ගත්තොත් cash outflow එක, investing cash outflow. නැත්නම් අපි වාහනයක් ගන්න. investing cash outflow එක. ඒ වගේ. නැත්නම් වෙන සමාගමක කොටස් මිලදී ගන්න. cash outflow එක. එහෙම නැත්නම් අපි කාට හරි ණයක් දෙනවා. එහෙම නැත්නම් අපි dividend pay කරනවා. shares වලට අපි ගෙවන්න ඕනේ dividend. සිංහල වචනේ මම දන්නේ නැහැ. මොකක්ද? dividend? නෑ. එහෙමද? උනේ equity තියෙන එතන. equity and capital. Financial activities වලදී equity and capital. equity කියන්නේ shares. තර උඩ තියෙන shares නේ bonds. bonds කියන්නේ shares නෙවෙයි. bond එකක් කිව්වම අපිට share එකයි bond එකයි වෙනස ගත්තම share එකක් කියන්නේ share එකක් මිලදී ගත්තම අපිට company අයිතිය හම්බ වෙනවා. company අයිතියෙන් කොටසක් තමයි share එකක් කියන්නේ. bond එකක් කියන්නේ ඒක මුදලක් විතරයි. අපි bond එකක් ගන්නවා. අපි company එක bond එකක් මිලදී ගන්නවා නම් අපි ඒ කාලේ ඉවරුණාම අපිට බොන්ඩ් එක දීලා ආයෙ සල්ලි ගන්න. එච්චරයි. ඒ අරෙන් අපිට ඕනර්ෂිප් එකක් හම්බෙන්නේ නැහැ. එතකොට බොන්ඩ් සාමාන්‍යයෙන් දාන්නේ සල්ලි ඕන. දැන් රජයෙන් නිකුත් කරන treasury bonds, treasury bills දෙකක්. ඒ වගේ එකක් අපි මිලදී ගන්න. ඒවට තමයි ඒක investing activity එකක් විදිහට දාන්නේ. එතකොට financial activity කියන්නේ shares. කොටස් නිකුත් කරන. කොටස් හිමිකරුවෙක් කියන්නේ කම්පැනි එක අයිතිකාරයෙක්. ඒතර අපි කොටස් මිලදී ගත්තම අපි ඕන කෙනෙක්. ඒක තමයි වෙනස.
ෂෙයාර්ස්ලට අපි ගෙවන්න ඕන ෂෙයා හෝල්ඩර්ස්ලා ඩිවිඩන්ඩ් ගෙවන්න ඕන. අවුරුද්ද අන්තිමට අපේ ලාභේ යම් ප්‍රතිශතයක් ෂෙයා හෝල්ඩර්ස්ලාට ගෙවන්න. ඒක ෆයිනෑන්ෂල් කෑෂ් අවුට්ෆ්ලෝ එක. නැත්තම් අපි ෂෙයා කියන්නේ විකුණන දෙන්නේ. ෂෙයා මාකට් එකට දැම්මම අපිට හම්බ වෙනවා ගාණ. ඒක ෆයිනෑන්ෂල් ඉන්ෆ්ලෝ එක. බොන්ඩ් දාන්නේ බොන්ඩ් මාකට් එකට, ෂෙයා දාන්නේ ෂෙයා මාකට් එකට. ඒ වෙන වෙනම තියෙනවා. ඔය ටික වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ දැන්. සාමාන්‍යයෙන් ස්ටේට්මන්ට් එකේ ඔක්කොම ටික තියෙනවා. ස්ටේට්මන්ට් එක මතක තියෙන්න ඕනේ. එච්චරයි. මේක අමුතු දෙයක් නෑ. මේකේ තියෙනවා ඩිරෙක්ට් මෙතඩ් ඉන්ඩිරෙක්ට් මෙතඩ් කියලා දෙකක්. ඒ දෙකට වෙන වෙනම ස්ටේට්මන්ට් එක ලියන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මත ගණන් ගාන හදන්න තියෙනවා. ප්‍රශ්නෙත් දෙනවා ඒ එක එක කොස්ට් ටික වෙන වෙනම ප්‍රශ්නෙත් තියෙනවා. අපිට ඒ ටික පාඩම් කරන් යන්න ඕන ස්ටේට්මන්ට් එක ලියන විදිය. ඒක ලියනකොට මේ වගේ කොටස් දෙකට බෙදලා තමයි ලියන්නේ. කොටස් තුනට බෙදලා මුලින්ම ඔපරේටිංగ్ ඇක්ටිවිටීස් වල කෑෂ් ෆ්ලෝ එක ලියනවා. ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වල කෑෂ් ෆ්ලෝ එක ලියලා ෆයිනෑන්ෂල් ඇක්ටිවිටි වල කෑෂ් ෆ්ලෝ එක ලියලා අන්තිමට ටෝටල් එකක් ගන්න. මේ ටිකත් මතක ඉන්නවා මේක ලියුවම. මම කෙටියෙන් ලියන කෑෂ් ෆ්ලෝ මම මේ ස්ටේට්මන්ට් එක ලියන්නේ මේක තමයි සැකිල්ල. මේකට ඉතින් ගාණක් දුන්නම ඉලක්කම් දාගන්න ඉතින් ඇත්තට මේක එක්සැම්පල් එකක් කරන්න දෙයක්වත් නැහැ. මේ පොඩ්ඩක් වචන වෙනස් කරලා දෙවි. ඒ වුණාට ඉතින් මේ උත්තරේ දිනනකොට මේ වචන වලින්ම ලියන්න. ප්‍රශ්නේ දිනනකොට කොස්ට් එක මේ වචනයෙන්ම නැති වෙන්න පුළුවන්. අවුලක් නැහැ උත්තරේ මේකෙම ලියන්න. මුලින්ම cash received from customers. මේ ස්ටේට්මන්ට් එක ලියද්දී cash inflow එකක් නම් ධන, cash outflow එකක් නම් ඍණ. එච්චරයි. cash received from customers කියන්නේ පාරිභෝගිකයන් ලැබෙන මුදල්. ටෝටල් එක දාන්න. ඊපස්සේ cash paid to suppliers ඒක ඍණ එක. outflow එක ගන්න. මේ ටික මතක නැත්නම් ඉතින් ගාන හදන්න බෑ. එතකොට ඍණ ගන්න. ඊට තව එක්ස්පෙන්සස් තියෙනවා. other operating expenses. මේවා මේ නමින්ම තියලා තියෙනවා නම් දාන්න නැත්නම් ඉතින් නැහැ. ප්‍රශ්නේ දුන්නොත් එහෙමයි ඉතින්. තේරෙනවා නම් ඔය නමින් දෙයි. එක්ස්පෙන්ස් එකක් කියන්නේ ඍණ. ඊට පස්සේ cash generated from operations. ඒක නම් මොකක්ද කියලා හිත දන්නේ නැහැ. මීට අමතරව තව මොනවා හරි cash generate වෙන ක්‍රමයක් තියෙනවා. මේක plus or minus කියලා දෙයි. ඒ කියන්නේ මේක cash inflow එකක් වෙන්නත් පුළුවන් outflow එකක් වෙන්නත් පුළුවන්. එක්ක negative නැත්නම් positive. මොකක් හරි. ඊට පස්සේ මේකෙන් අඩු වෙනවා tax එකයි interest එකයි. tax paid interest paid දෙකම expense. expense කියන්නේ කලින්ම ඇත්තටම outflow. මේකෙන් එනවා net cash flow from operating activities. net cash flow from operating activities. මේ තියෙන cash flow එකේ එක කොටසක්. මේ වගේ තව කොටස් දෙකක් තියෙනවා. මේ direct method එකේ statement එක.
ඔය කොහොම හරි මතක තියාගන්න ඕන. මම හිතන්නේ ගණන් මම ගාණක් හදන්නේ නැහැ. ගාණක් හදන්න කියන්නේ ඉතින් මේකට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. මේක පොඩ්ඩක් ලියා ගන්න. එතකොට මතක හිටිනවා. ඊට පස්සේ පුළුවන් තරම් ගණන් හදන්න. ලියන තරමට මතක හිටින්න. ඊට පස්සේ cash flow from investing activities. මේකෙම ඊටු ටික. investing activities වලට තියෙන්නේ මම අර කලින් කියපු එක purchase of non current assets. ඒ කියන්නේ asset ඔක්කොම එකට දාන්න. purchase of non current asset කෙටියෙන් දැන් NCA. purchase එකක් කියන්නේ cash outflow එක. තව තියෙනවා sales. sale of non current asset. investment එක. තව දෙකක් තියෙනවා. interest received. ඒ කියන්නේ අපි බැංකුවේ දාපු පොලියකට නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බෙච්ච ඉන්ටරෙස්ට් එක. ඒක පොසිටිව් කෑෂ් ඉන්ෆ්ලෝ එක. ඊට පස්සේ dividend received. dividend received කියන්නේ අපි වෙන කම්පැනි එකක කොටස් මිලදී අරන් තියෙනවනේ. අපි විකුණපුව නෙවෙයි. අපි වෙන කම්පැනි එකක කොටස් මිලදී අරන් තියෙනවනේ. එහෙම කරනවා සාමාන්‍ය කම්පැනි වලින්. අනිත් කම්පැනි වල කොටස් මිලදී ගන්නවා. ඒකෙන් හම්බෙන ඩිවිඩන්ඩ් එක. මේක එකතු වෙනවා. මේ විදිහට ටෝටල් එක net cash flow from investing activities. ඔච්චර ඇක්ටිවිටි මේකේ. ඊළඟට තුන්වෙනි කොටස financing activities. මෙතනින් මෙතෙන්ට ගියා. ඊට පස්සේ ආයි මෙතනින් මම මෙතනින් ලියන්න. අපෝ මම මෙතනින් ලියන්න ඊටු ටික. ආපහු කුප්පියක් කරනවා නම් white board මාර්ග එකක් හොයාගන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. CF from financing activities. අර ඇක්ටිවිටි දාන පිළිවෙලක් නැහැ. මේ කැමති පිළිවෙලකට දාන්න පුළුවන්. හැබැයි ඉතින් ස්ටේට්මන්ට් ටික එකම තමයි. පස්සේ proceeds from the issue of shares. ඒ කියන්නේ share issue වලින් හම්බෙච්ච මුදල. ඒක cash inflow එක. ඊපස්සේ මම කිව්වා තව proceeds from long term borrowing. ඒ කියන්නේ අපිට පුළුවන් ණය දෙන්න. දීර්ඝ කාලීන ණය දීමේ ඒකෙන් හම්බෙන මුදල්. ණය දීමෙන් නෙවෙයිනේ. ණය ලබා ගැනීම. ඒ කියන්නේ අපි ණයක් ගත්තොත් කාගෙන් හරි අපිට බැංකු ලෝන් එකක් ගත්ත කියලා. ඒක financial cash inflow එක. අපිට cash එනවනේ. තවර proceeds from long term borrowing. මේක cash inflow එක. payment of financial lease liabilities. ඒ කියන්නේ මේක අනිත් පැත්ත. ණයක් ගෙවුවා නම් ඒ කියන්නේ අපි ණයක් පියවුවා නම් ඒක cash outflow එක. lease liabilities කියන්නේ non current liabilities කියන ඒවා තමයි.
කෑෂ් අවුට්ෆ්ලෝ එක ඍණයි. පස්සේ තව 4ක් විතර තියෙනවා. redemption of shares මම නම් දන්නේ නැහැ මේ මොකක්ද කියලා. ඒක ඉතින් කුමාරි cash outflow එක. ඊපස්සේ repayment of shares dividend paid ඒ කියන්නේ අපෙන් ගත්ත shares වලට අපි shareholders ලා dividend එක ගෙවනවා හැම අවුරුද්දෙම outflow එක. repayment of shares කියලා එකක් තියෙනවලු. ඒකත් outflow එක. මේකෙන් එනවා net cash flow එක. net cash flow from financing activities. මේකට එකතු කරනවා cash flow නෑ cash and cash equivalence at the beginning. ඒ කියන්නේ දැනට අතේ තියෙන මුදල. ඒ කියන්නේ cash in hand දැනට අපේ cash or cash equivalent. ඒ කියන්නේ cash plus bank. ඒ කියන්නේ අපේ අතේ කීයක් තියෙනවද අපේ bank account වල කීයක් තියෙනවද? ඒ දෙකේම එකතු. cash or cash දැන් අපි ස්ථාවර තැන්පතක් නෙවෙයි නම් දාලා තියෙන්නේ. ඒකත් අපි සලකන්නේ cash equivalent එකක් කියලා. මොකද අපිට ඕන වෙලාවක ගන්න පුළුවන්. beginning මුලින් තිබිච්ච ගන්න මේකයි මේක එකතු කරාම එනවා වර්තමානයේ අපේ තියෙන මුදල් ප්‍රමාණය. equivalent at end අන්තිමට අපිට තියෙන මුදල් ගන්න. මේක තමයි direct method එකේ cash flow statement. සාමාන්‍යයෙන් paper එක දෙන්නේ cash book කියලා එකක්. cash book එක දන්නවනේ. cash book එකේ තියෙන ඔක්කොම cash transaction විතරයි. cash book එක දුන්නොත් ඉතින් ඒ ඔක්කොම තියෙන transaction ටික අපිට පුළුවන් වෙනවනේ මේක කොටස් තුනට බෙදාගන්න. කොටස් තුනට බෙදාගෙන inflow එකක් නම් ධන, outflow එකක් නම් ඍණ. ඒක ඉතින් cash book එක දැක්කම පේනවා. cash book එකේ වම් පැත්තේ තියෙනවා නම් inflow එක, දකුණු පැත්තේ තියෙනවා නම් outflow එක. cash book එකේ උඩින්ම තියෙනවා balance carried forward කියලා. balance carried forward. cash book එකේ වම් පැත්තේ උඩින්ම තියෙයි. වම් පැත්තේ දකුණු පැත්තේ. වම් පැත්තේ උඩින් තියෙනවා කියන්නේ මෙන්න මේක. cash equivalence at the beginning. මුලින් තියෙන මුදල් ගන්න තමයි මෙන්න මේ carried forward කියන්නේ. ඊපස්සේ cash book එකේ අන්තිමට දානවා carried down balance එක. ඒ කියන්නේ cash book එක මෙහෙමනේ තියෙන්නේ. මොකද දෙපැත්තට තියෙනවා. ඊපස්සේ මෙතන දානවා balance carried down. මේක තමයි cash equivalent at the end. එන්න මේක. අපි cash book එක හරියට හැදුවොත්, කියන්නේ cash flow statement එක හරියට හැදුවොත් cash book එක දිහා බලලා මේකට එන්නේ මෙන්න මේක. මේකට මේක එනවා නම් අපි ගත්ත උත්තරේ හරි. direct method එකට ඕන වෙන්නේ මේ cash book එක විතරයි. indirect method එක හදන්නේ cash book එකෙන් නෙවෙයි. cash book එකත් ඕන. ඊට අමතරව තව කොටස් ටිකක් ඕන. ඒ දෙකේ වෙනස් වෙන්නේ cash flow from operating activities කියන එක විතරයි. මේ ඔක්කොම සමානයි. අපිට ඕන නම් paper එකේ cash flow statement කියලා දුන්නාට පස්සේ මේක ලියාගෙන ගාණ දිහා බලලා ඉලක්කම් ආදේශ කරාට හරි ඒක අවුලක් නැහැ. මොකක් හරි නැත්තම් බිඳුවයි කියලා දාන්න.
ඒ ස්ටේට්මන්ට් එකට අගයන්නේ නැත්තම් බිඳුවයි. ඒක ලේසි වෙයි සමහර විට. දැන් මේ ස්ලයිඩ් වල තියෙන එක්සැම්පල් එක කරලා තියෙන එහෙම. නැති ඒවාට බිඳුව කියලා දාලා හදලා තියෙනවා. ඒතකොට ස්ට්‍රක්චර් එක එකයි. ඊට පස්සේ ඉන්ඩිරෙක්ට් මෙතඩ් එකේ වෙනස තියෙන්නේ. මේක පටන් ගන්න net profit එකේ. මෙතනින් තමයි පටන් ගන්න. දැන් අපි කලින් කරේ නිකන් කෑෂ් ෆ්ලෝ ටික එකතු කරගෙන ගියා. මේක කරන්නේ පටන් ගන්න net profit එකේ. net profit එකේ අඩු වෙච්ච ටික මේකට එකතු කරනවා. net profit කියන්නේ මේක ඇතුලේ cost of sales තියෙනවා. other expenses තියෙනවා. ඒවා තියෙනවනේ. මේකට අඩු වෙච්ච ඒවා අපෝ එකතු කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් දැන් net profit එකේ තියෙන්නේ ඔක්කොම expenses. හැබැයි හැම expense එකක්ම cash expense එකක් නෙවෙයි. cash non expense තියෙනවා. ඒ expense මේකෙන් අඩු කරන්න. සමහර income තියෙනවා cash income නෙවෙයි. දැන් අපි ණයට බඩු විකුණන නම් ඒක අපේ sales වලට එකතු වෙනවා. මොකද sales කියන්නේ credit sales විතරක් නෙවෙයි. sales කිව්වම credit sales plus cash sales දෙකම. හැබැයි අපි cash flow statement එකට දාන්නේ cash sales විතරයි. හැබැයි net profit එකේ දෙකම තියෙනවා. එතකොට මේකෙන් අඩු කරන්න ඕනේ credit sales. ඒ වගේ non cash expense තියෙනවා. දැන් අපිට බිලක් ඇවිල්ලා තියෙනවා අපි ගෙවලා නැහැ. electricity bill ගෙවලා නැහැ. හැබැයි net profit එකට ඒ ගෙවපු නැති බිලත් එකතු වෙනවා. ඒ තමයි මේ net profit හොයන ඒ සංකල්පය හැටි. අපිට මේ මාසේ බිලක් ආව නම් ඒක මේකට දානවා. පස්සේ ගෙවන්න තිබ්බා කියලා දාලා නැහැ. ඒක ගෙවලා නැත්තම් ඒක මේකට එකතු කරන්න. මොකද තාම ගෙවලා නැහැ. ඊට අමතරව මේක ගන්නෝ current asset වලටයි liabilities වලට adjustment කියලා එක. ඒක කරන්නේ කලින් මාසෙ කියලා හිතමු. මේ ස්ටේට්මන්ට් එක හදන්න ගත වෙන පීරියඩ් එකට කලින් තිබිච්ච ඇසෙට් ප්‍රමාණයයි දැන් තියෙන ඇසෙට් ප්‍රමාණය අතර වෙනස. කියන්නේ කලින් තිබිච්ච ඇසෙට් ප්‍රමාණයටදී දැන් තියෙන ඇසෙට් ප්‍රමාණය වැඩි නම් ඒ වැඩි වෙච්ච ප්‍රමාණය මෙහෙන් අඩු කරනවා. අඩු නම් අඩු වෙච්ච ප්‍රමාණය මේකට එකතු කරනවා. liability වල ඒක අනිත් පැත්ත. කලින් තිබ්බට වඩා දැන් liabilities වැඩි නම් අපි ඒක එකතු කරනවා. liabilities අඩු නම් ඒක අඩු කරනවා. ඒ ටික තමයි indirect method එකේ මෙන්න මේ operating activities වල තියෙන්නේ. liability මට පැත්ත මාරුණාද දැන් ලියනකොට බලන්න. ඕනේ. liability අඩු වෙලා කියන්නේ අපි ගෙවලා. liability අඩු කියන්නේ අපි ගෙවලා. මේකත් අර විදිහෙන් පටන් ගන්න cash flow from operating activities. මුලින් පටන් ගන්න net profit එක. ඒ කියන්නේ profit after tax and interest. net profit තමයි. මේක profit එකක් වෙන්නත් පුළුවන් loss එකක් වෙන්නත් පුළුවන්. කැමතියි. ඒ දීලා තියෙන විදිය. profit නම් plus loss නම් minus. තව මේකේ තියෙන ලොකුම non currency expense එක තමයි depreciation. depreciation එක expense එකක්. හැබැයි depreciation කියන්නේ අඩුවීමක් නේ. ඒක ඇත්තටම අපිට කීයකට අතින් ඉඳන් එන්නේ නැහැ නේ. ඒ asset එක වටිනාකම අඩු වුණා කියලා අපිට cash flow එකක් වෙන්නේ නැහැ එතන. එතකොට depreciation කියන්නේ non cash
එක්ස්පෙන්ස් එක. non cash expense එකක් නම් අපි ඒක එකතු කරන්න. මේකෙන් අඩු කරපු එක මේකට එකතු කරනවා. depreciation. මේක plus තව තියෙනවා disposal of non current assets. ඒ depreciation එක සම්බන්ධ දෙයක්. ඒක loss එකක් වුණා නම් ඒක එකතු කරන්න ඕනේ. loss of disposal on මේ කැලේ සාමාන්‍යයෙන් cash inflow එකක් අපි මේ ආපස්සටනේ කරන්නේ. එතකොට inflow එකක් නම් ඍණ වෙනවා. outflow එකක් නම් ධන. ඒ කියන්නේ expense එකක් නම් ධන, income එකක් නම් ඍණ. loss of disposal කියන්නේ expense එකක්. expense එකක් නම් ධන. disposal on non current asset. මේක මොනවද කියලා ඒ කියන්නේ මේක මෙහෙම එකක් තියෙනවා නම් මේක loss of disposal of මොකක් හරි asset එකක නමක් කියලා දෙයි. මේ නමින්ම දෙනවා. උතර අඳුර ගන්න පුළුවන්. profit එකක් ගන්නත් පුළුවන්. profit එකක් කියන්නේ income එකක්. income එකක් නම් ඍණ. indirect method එකේ තමයි මේ පැත්ත මාරු වෙලා ඉන්නේ. තව එකක් තියෙනවා investment income කියලා. ඒ සමහර ඒවා නම් මොනවද දන්නේ නැහැ. ඒවා ඉතින් එහෙම මතක තියාගන්න. ඉන්කම් එකක් නෑ නේ. ඊට පස්සේ අර කියපු asset එක increase or decrease in inventories. දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඉන්වෙන්ටරීස් කියන්නේ ඉන්කම් එකක් වගේ නේ. අපිට මොන හරි ලැබෙනවනේ. එතකොට ඉන්වෙන්ටරි වැඩි වෙලා නම් ඍණයි. ඉන්ක්‍රීස් නම් ඍණයි. ඩික්‍රීස් නම් ධනයි. ඊට පස්සේ ඉන්ක්‍රීස් or decrease in receivables. එතන ඉන්වෙන්ටරීස් කියන්නේ asset, current asset නේ. ඉන්වෙන්ටරීස් කොහොම current asset. raw material හරි මොනවා හරි. එතනත් increase or decrease in receivables. අපිට ලැබෙන්න තියෙන ණය. අපිට ලැබෙන්න තියෙන ණය වැඩි වෙලා කියන්නේ අපෙන් කෑෂ් ගිහිල්ලා. අපි මෙහෙම ගමු. මේකත් පොසිටිව් ඉන්කම් එකක්. එහෙනම් ඉන්ක්‍රීස් එකක් කියන්නේ ඍණයි. ඩික්‍රීස් එකක් කියන්නේ ධනයි. පස්සේ මේක අනිත් පැත්ත. receivables ගත්තා. ඊට පස්සේ payables. in මේකේ payables දාලා තියෙන දෙකකට එකක් trade payables අනිත් එක other payables. payables කියන්නේ expense එකක්. expense එකක් වැඩි වෙනවා කියන්නේ ධන. අඩු වෙනවා කියන්නේ ඍණ. in other payables. මේකත් expense එකක්. වැඩි වෙනවා නම් ධනයි, අඩු වෙනවා නම් ඍණයි. පස්සේ මේ trade payables සහ other payables. දැන් payables කියන්නේ අපි ණයක් නේ. ඒ කියන්නේ අපි මේ trade activities වලට ඕන දෙයක් ණයට ගන්න. ඒක trade payable එක. ඒ කියන්නේ අපි ණයට ගන්නවා inventory. ණයට බඩු ගන්න. අපි තොඟ වෙලෙන්දේ අපි තොඟ වශයෙන් භාණ්ඩ ගන්නවා ණයට. ඒක trade payable එක. එහෙම නැත්නම් අපි මොකක් හරි මැෂින් එකක් ගන්නවා අපි කම්පියුටර් එකක් කියලා. ලෝන් ටික ගෙවන්න කියලා කම්පියුටර් එකක් ගන්න. ඒක trade payable එකක් නෙවෙයි. ඒක other payable එක. මොකද කම්පියුටර් එකක් කියන්නේ trade item එකක් නෙවෙයි. ඒ වගේ ඒවා ඉති වෙන්නේ other payables. ඒක තමයි මේ වගේ වෙනස.
තව තියෙනවා මේ ස්ටේට්මන්ට් එක සෑහෙන දිගයි ඇඩ්ජස්ට්මන්ට් ටික ඉවරයි දැන් අර කලින් තිබිච්ච ස්ටේට්මන්ට් එක යටින් තියෙනවා අපා අර ඔපරේටිං ඇක්ටිවිටීස් වල කලින් තිබුණනේ ස්ටේට්මන්ට් ඩිරෙක්ට් මෙතඩ් එකේ ඒ ටික මේක යටින් තියෙනවා ඒ හරියටම ඔක්කොම තියෙද කියලා නම් මම දන්නේ නැහැ ඒක පොඩ්ඩක් හොඳම දේ තමයි මේ දෙක එක ළඟ පිටුවක ලියාගෙන කම්පෙයාර් කරලා බලන්න වෙනස මොකක්ද කියලා මේක ඉතුරු ටික මේ කලිනුත් තිබ්බා cash generated from operation කලින් වගේම තමයි එච්චරයිනේ මේක විතරයි ඊට පස්සේ net cash flow from operating activities අනිත් ඒවා වෙනසක් නැහැ අනිත් දෙක ඒ විදිහමයි එතන මේක එක්සැම්පල් එකක් හදන්න දෙයක් නැහැ මේක අහුවෙනවා ඩිබෙන්චර් කියලා වචනයක් මම ඒක කියන්න ඩිබෙන්චර්ස් කියන්නේ අපි ලෝන් එකක් කියලා හිතන්න කියන්නේ long term financial liability මේක අර financial cash flow වලට අයිති debenture loan එකක් වගේම තමයි මේකේ පැහැදිලි කරන්න දෙයක් නැහැ මතක තියාගන්න තමයි තියෙන්නේ ඒක නිසා පාඩම ඉවර කරනවා පේපරේ දාන ප්‍රමාණය කවුන්ටින් මෙතනින් ඉවරයි